ආයුබෝවන් අපේ හතර පන්තියේ ගොළ පුතාලට පුතේ අද අපි හම්බෙන්නේ හතරවෙනි සතියේ ප්‍රශ්න පත්‍ර මාලාවේ. අද අපි හම්බෙන්නේ හතරවෙනි සතියේ ප්‍රශ්න පත්‍ර මාලාවේ. දැන් පුතේ ඔයාලා ගාව සූදානම්ව තියෙන්න ඕනේ මෙන්න මේ සිංහල ප්‍රශ්න පත්‍රය. මොකද්ද? සිංහල භාෂාව සතිය 4 ප්‍රශ්න පත්‍රය සූදානම් කරගෙන ලියන්න සූදානම් වෙලා ඔයාලගේ පැන්සල් පෑන් මකන කෑලි අරගෙන පහසු විදියකට වාඩි වෙන්න ලියන්න සුදුසු විදියකට. ඊට පස්සේ පුතේ අපි දැන් බලමු පුරුදු විදියට මේ සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයේ තියෙන ක්‍රියාකාරකම් අපි එකින් එක පිළිවෙලට යමු. අපි බලමු මේකේ තියෙන මුල්ම ක්‍රියාකාරකම මොකක්ද කියලා. ඔබදී අද මේකේ සුපුරුදු විදියට මුල්ම ක්‍රියාකාරකම විදියට තියෙන්නේ අදත් තියෙන්නේ සිංහල වර්ණමාලාවේ අකුරු වර්ග. අදත් තියෙන්නේ සිංහල වර්ණමාලාවේ අකුරු වර්ග. අද තියෙන්නේ පුතේ අපිට අවරෝහණ අක්ෂර. අවරෝහණ අක්ෂර. දැන් ඔයාලට මතකදී අපි පහුගිය සති දෙකේම කෙරුවේ මේ හැඩේම අකුරු. මුලින්ම අපි කෙරුවා මධ්‍ය අක්ෂර, ඊළඟ අපි කෙරුවා ආරෝහණ අක්ෂර, අද තියෙන අපිට අවරෝහණ අක්ෂර. දැන් ඔයාලට පුතේ මතකදී ගිය සතියේ අපි කෙරුවා ආරෝහණ අක්ෂර. ආරෝහණ අක්ෂර කියන්නේ මධ්‍ය අක්ෂර වලට වැඩිය උසර ලියන අකුරු. අද තියෙන අපිට ඒක විරුද්ධ එක. අද තියෙන්නේ අවරෝහණ අක්ෂර. අවරෝහණ අක්ෂර කියලා කියන්නේ රූලේ අපි ලියනකොට අකුරු රූලෙන් පහළට යන කොටස් තියෙන අකුරු වලට. අවරෝහණ අක්ෂර කියන්නේ අපි ලියද්දී රූලෙන් පහළට කොටසක් යනවනම් ඒවට අපි කියනවා අවරෝහණ අක්ෂර කියලා. දැන් බලන්න මේ හැම අකුරකම ආ කොටසක් යනවා රූලෙන් පහළට. ආ ඈ යන්නේ යනවා කොටසක් පහළට. ඌ ඤ ද ල ඤ මේ හැම අකුරකම කොටසක් යනවා රූලෙන් පහළට. එහෙනම් මතක තියාගන්න අවරෝහණ අක්ෂර කියලා කියන්නේ අපි රූලක අකුරු ලියද්දී රූලෙන් පහළට යම් කිසි කොටසක් යනවා නම් ඒවට කියනවා අවරෝහණ අක්ෂර කියලා. හරි. අපි දැන් මේ ක්‍රියාකාරකමේ නැත්තම් මේ අවරෝහණ අක්ෂර ආශ්‍රයෙන් පුරුදු විදියට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්න දෙක මොකක්ද කියලා. පළවෙනි එක අවරෝහණ අක්ෂර යනු මොනවාද? අවරෝහණ අක්ෂර යනු මොනවාද? දැන් අපි දැක්කනේ අවරෝහණ අක්ෂර මේ ලියද්දී මොකද වෙන්නේ? රූලෙන් පහළට යනවා. එහෙනම් අපි ලියමු අවරෝහණ අක්ෂර කියලා කියන්නේ මොකද්ද? රූලෙන් පහළට කොටස් ලියවෙන අකුරු. රූලෙන් පහළට කොටස් ලියවෙන අකුරු. අපි මේව ලියමු නේද? ලියමු රූලෙන් පහළට කොටස් ලියවෙන අකුරු. රූලෙන් පහළට කොටස් ලියවෙන අකුරු. මට පොඩ්ඩක් ඉඩමදි නිසා මම යට ලියුවා. ඔයාලා පුතේ පැහැදිලි අකුරෙන් ලියන්න ඒක. හරි. එතකොට අපි බලමු දැන් ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. සිංහල වර්ණ මාලාවේ අවරෝහණ අක්ෂර කීයද? අපි දැන් ආයෙත් සැරයක් කර වගුව බලමු. දැන් බලන්න මේකේ අවරෝහණ අක්ෂර කීයද කියලා. ආ ඈ ඊ උ ඤ ද ල ඤ. එතකොට කීයද? 1 2 3 4 5 6යි 6 පේලි 2යි යටින් තියෙන ඤ අකුරයි ඔක්කොම කීයක් තියෙනවද? 13ක් තියෙනවා. එහෙනම් අපි ලියන්න පුළුවන් කීයද? 13යි. 13යි. එහෙනම් මතක තියාගන්න සිංහල වර්ණමාලාවේ තියෙනවා අවරෝහණ අක්ෂර 13ක්. හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට නැත්නම් ඊළඟ ක්‍රියාකාරකමට යමු.
අපි දැන් බෝඩ් එක මකනවා. මකලා අපි ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා බලමු. ඊළඟ ක්‍රියාකාරකම තියෙන්නේ අවරෝහණ අකුරු ආශ්‍රයෙන්මයි. මොකද්ද මේක කරන්න තියෙන්නේ? පහත තිත් ඉරි මත පිළි නොයදුණු අවරෝහණ අකුරු වලින් ආරම්භෙන පද ලියන්න. දැන් පුතේ මේකේ තිත් ඉරි තියෙනවා 5ක්. නමුත් ඔයාලගේ කොලේ තියෙනවා තිත් ඉරි 4 පෙළි 3ක් 12ක් තියෙනවා. අපි බලමු දැන් මේක ලියන්න කීපයක්. හැබැයි ඔයාලා සම්පූර්ණ අභ්‍යාසයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. මම කීපයක් ලියනවා. මොකද තියෙන්නේ? තිත් ඉරි මත පිළි නොයදුණු. අන්න පිල්ලන් යෙදිච්චි නැති අවරෝහණ අක්ෂරයකින් තමයි පටන් ගන්න ඕනේ. පැහැදිලිද? පිල්ලන් යෙදිච්චි නැති අවරෝහණ අක්ෂරයකින්. අපිට දැන් ලියන්න පුළුවන් මොකද්ද? මේකේ අකුරු තියෙනවා ගොඩක්. අ ආ ඈ ඊ ඊ ඌ ඤ ද ල ඤ. අපිට පුළුවන් වුණා මෙහෙම හැම අකුරකින්ම එකක් ලියන්න. සමහර අකුරු වලින් ලියන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරමු මේකේ තියෙන හැම අකුරකින්ම අකුරු 13ක් තියෙනවා. වචන 12යි තියෙන්නේ. අපි හැම අකුරකින්ම එකක් ලියන්න උත්සාහ කරමු. මුලින්ම අපිට පුළුවන් අයන්නේ ලියන්න. මොකක්ද ලියන්න පුළුවන්? අලියා. ඔයාලට කැමති යන්නේ අලියාම වෙන්න ඕනේ කැමතියක් ලියන්න පුළුවන්. අපි ලියමු දැන්. මතක තියාගන්න ළමයි ලියාදිපතේ මේ අවරෝහණ අක්ෂරෙන් දැන් ලියන්නේ. රූලෙන් පහළට කොටස් වෙනවා ඒ විදිහට තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි වචනේ හරි වුණාට ඒක හරි වචනයක් විතර ගණන් ගන්නෙ නැහැ. ඊළඟට අපිට ලියන්න පුළුවන් ආයන්නේ. මොකද්ද? ආතා. දැන් මම මේ රූල් ලියන්නේ නැහැ ඊට මදි නිසා ඔයාලා ලියනකොට රූල් අරින්න නැතුව ලියන්න. ආතා. ආය අපිට ලියන්න පුළුවන් ඇයන්නේ. මොකද්ද? ඇල. ඇල. ඈයන්නේ ලියන්න පුළුවන් ඈයා. ඊ අකුරෙන් ඉර. උයන්නේ මොකද්ද? උඩ. ඌයන්නේ ඌරා. ඤ අකුර මුලට එනවන නැහැ. අපි ඊළඟ අකුර බලමු ද. මොකද්ද? දල. සංඥක දයන්නෙන් පටන් ගන්න වචනත් අඩුයි. අපි ඊළඟ බලමු ල. මොකද්ද? ලයන් ලස්සන. මූර්ධජල අකුරෙන් ළමයා. ඊට පස්සේ ඥ අකුරෙන් මොකක්ද දාන්න පුළුවන්? ඥාණය ලියන්න පුළුවන්. හැබැයි ඥාණය ලියද්දී මුලට පිල්ලමක් නම් තියෙදෙනවා. නේද? හරි. ඒ වගේ පුතේ ඔයාලා හැකි සෑම වෙලෙම උත්සාහ කරලා හැම අකුරෙකම ලියන්න බලන්න. එහෙම නැත්නම් අපි එකම අකුරෙන් කීප සැරයක් ලිව්වක් කමක් නැහැ. දැන් ඔයාලට මම හිතන්නේ තේරෙන්න ඇති ලියන එක අනිවාර්යයෙන්ම දැන් ලියද්දී මේ මුල අකුර අවරෝහණ අකුරක් වෙන්න ඕනේ. අවරෝහණ අකුරක් වෙලා විතරක් මදි. ඒ අකුරේ කොටස් රූලෙන් පහළට ගමන් කරන්න ඕනේ. මම අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රශ්න පත්‍රය බලද්දී මෙන්න මේක අනිවාර්යෙන් බලනවා. ලියද්දී ඒ අකුරු රූලෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අපිට ඒ අකුර වැරදි විදිහට තමයි පුතේ සලකන්නේ. හරි. අපි දැන් බලමු මේ ක්‍රියාකාරකම දැන් ඔයාලට තේරෙනවා ඇති මං හිතන්නේ. අපි බලමු ඊළඟට දැන් ක්‍රියාකාරකම දෙක. ක්‍රියාකාරකම දෙක බලමු. අපි දැන් බෝඩ් එක මහකමු ඊළඟ අභ්‍යාසයට යන්න. ක්‍රියාකාරකම දෙකට තියෙන්නේ සිංහල පෙළ පොතේ 4 වෙනි පාඩම. සිංහල පෙළ පොතේ 4 වෙනි පාඩම. ක්‍රියාකාරකම දෙක සිංහල පෙළ පොත 4 පාඩම. හරි. දැන් පුතේ අපිට තියෙන අද 4 වෙනි පාඩම තමයි ඔයාලගේ සිංහල අච්චු පොතේ අමුතු කතා කියන පාඩම. අමුතු කතා කියන පාඩම. මේ පාඩම ඇතුළෙන් තමයි අද අපි ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ තියෙන අර චිත්‍ර කතා සම්බන්ධ පාඩමක් තියෙන්නේ. ඒකේ කොටසක් තමයි අපි මේ රූප රාමුවට මේකේ දාලා තියෙන්නේ. අපි බලමු දැන් අභ්‍යාසය මොකක්ද කියලා. මොකක්ද තියෙන්නේ? පහත පද සඳහා අමුතු කතා පාඩම ඇසුරෙන්
සමාන පද සොයා ලියන්න. පහත පද සඳහා අමුතු කතා පාඩම ඇසුරින් සමාන පද සොයා ලියන්න. මොකද්ද පද ටික බලමු ඉස්සෙල්ලා. සුලභව, ලොව, දීර්ඝ, අඩංගු, රූප, පත්‍රවල, සිතුවම්, සමහර. මෙන්න මේ පදවලට සමාන පද හොයන්න ඕනේ අමුතු කතා කියන පාඩමෙන්. හරි පුතේ. අපි බලමු දැන් මේ පාඩමේ මේ ඔක්කොටම උත්තර තියෙන්නේ අර චිත්‍ර කතාවල නැහැ. අර පුතේ පාඩමේ දින මුල විශේෂයේ ඡේදයක් දීපයක් තියෙන මෙන්න මෙහෙම ඡේදයක්. මේ වගේ ඡේදයක් තියෙනවා. මෙන්න මේ ඡේදය තමයි මේ සියලු වචන වලට සමාන පද තියෙන්නේ. අපි බලමු දැන් මේකේ මොකද්ද තියෙන්නේ කියලා. පළවෙනි වචනේ මතක තියාගන්න මොකද්ද? සුලභව. සුලභයි කියලා කියන්නේ මොකද්ද? ගොඩක් නැත්නම් රාශියක්. බොහෝ තියෙනවා කියන එක. ඒහා සමාන වචනයක බලමු තියෙද කියලා දැන් මේකේ. පින්තූර මගින් කතා කීම ඈත කාලයේ සිට පැවත එන ක්‍රමයකි. පින්තූර කතා කියවීමට අපි කැමැත්තෙමු. චිත්‍ර කතා යනු පින්තූර බහුලව අන්න සුලභව කියන පදයක් හම්බුණා මොකද්ද? බහුලව. හරි. එතකොට මේකට උත්තරේ ඔන්න අපි රතු බෑනේ ඉරක් ඇඳලා ඔයාලා ඒ උත්තරය හොයලා ලියන්න ඕන නිවැරදි අකුරේ. හරි. පළවෙනි එක හරි. නැවත මොකක්ද තියෙන්නේ? ලොව. ලොව කියන එකට සමාන පදයක්. ලොව කියලා කියන්නේ ලෝකයට. දැන් බලන්න මේකේ කොහෙද තියෙන්නේ? මෙතන මේ ලෝකය කියලා තියෙනවා නේද? ටින්ටින්ගේ වීරක්‍රියා ඇස්ටරික්ස් ආදිය ලෝකය. එනවන ලොව කියන සමාන පදය ලෝකය. ඊළඟ පදේ මොකක්ද තියෙන්නේ? දීර්ඝ. දීර්ඝ කියන්නේ දිගයි කියන එක. ඒහා සමාන වචනයක් කොහෙද තියෙන්නේ? චිත්‍ර කතා දැකිය හැකිය. ළමා පුවත්පත් කොටස් වශයෙන් තනි කතාංග වශයෙන් චිත්‍ර කතා පළවෙයි. කොහෙද තියෙන්නේ? අය මුලදී බලමු. පින්තූර කතා මගින් කතා කිරීම ඈත කාලයේ සිට පැවතෙන ක්‍රමයකි. පින්තූර කතා කියේට අපි කැමැත්තෙමු. චිත්‍ර කතා යන පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතන්දර වර්ගයකි. ටින්ටින්ගේ වීරක්‍රියා ඇස්ටරික්ස් ආදී ලෝකේ පුරා අද ජනප්‍රිය චිත්‍ර කතාවේ. චිත්‍ර කතා දැකිය හැකිය. ළමා පුවත්පත්වල කොටස් වශයෙන් මෙන් තනි කතාංග වශයෙන් චිත්‍ර කතා පළවේ. බටවලාච්චි බුබබා ආදී චරිත අපිට හඳුන්වා දුන් එස්.ඒ. දිසානායක මහතාගේ චිත්‍ර කතා නිර්මාණ කීපයක් මේ පාඩමට ඇතුළත් වේ. එතුමාගේ චිත්‍ර කතා එකල ඉතා ජනප්‍රිය විය. ඔහු විසින් නිර්මාණය කරන ලදී. අමුතු කතා පළමුවේ තනි කතාංග වශයෙන් ඉබඳු කතාංග තුනක් මෙහි ඉදිරිපත් කර ඇත. දැන් බලන්න මේකේ හොඳට දිග. ඒක පුතේ දැන් මෙන්න මේ පාඩමේ මේ හරියට තියෙන කොටසක් මේ ඉංග්‍රීසියෙම වැදිච්ච කොටසක් මේ මුද්‍රණ දෝෂයක් වෙලා තියෙන්නේ. ඔයාලගේ පාඩමේ බලන්න දිගු කියලා වචනයක් ඇති. දිගු කියලා. අන්නේ දිගු කියන එක තමයි මේ දීර්ඝ කියන එකට සමාන පදය වෙන්නේ. හරි. ඊළඟ බලන්න අඩංගු. අඩංගු කියලා කියන්නේ මොකද්ද? යම් කිසි දෙයකට ඇතුළත් කියන එක. ඇතුළත්. දැන් මොකක්ද ඒකට උත්තරේ එන්නේ? ළමා හරි. මේකෙදි බලන්න. අමෙතින ඇතුළත් කියලා නේද? මහතාගේ චිත්‍ර කතා නිර්මාණ කීපයක් මේ පාඩමේ ඇතුළත්. අඩංගු කියන එකට සමාන පදේ වෙන්නේ මොකද්ද? ඇතුළත්. ඇතුළත්. හරි. ඊළඟ පදයේ තියෙන රූප. රූප කියලා කියන්නේ මොකද්ද? මෙතන තියෙන වචනයක් පින්තූර කියලා. මුලින්ම තියෙනවා නේද? පින්තූර කියලා කීප පොලක තියෙනවා. එන රූපයකට සමාන පදයක් මොකද්ද? පින්තූර. පින්තූර. ඊළඟ පදයේ තියෙන පත්‍රවල. පත්‍රවල කියන්නේ මොකද්ද? මෙතන තියෙන පදය පුවත්පත්වල. පුවත්පත්වල. ඊළඟ පදයේ තියෙන්නේ සිතුවම්. සිතුවම් කියලා කියන්නේ චිත්‍රවලට. මෙතන තියෙනවා චිත්‍ර කියලා කීප තැනක තියෙනවා නේද? චිත්‍ර. ඊළඟ අවසාන වචනේ තියෙන්නේ සමහර.
සමහර කියන්නේ මොකද්ද මේකේ තියෙනවා ඇතැම් කියලා වචනයක්. දැන් මේ මං දාලා තියෙන කොටස එක නැහැ. මේකේ තියෙන වචනයක් තැනක ඇතැම් කියලා. අන්නේ වචනේ තමයි ඔය සමහර කියන එකට සමාන පදයක් විදිහට අපිට යොදන්න පුළුවන් වෙන්නේ. හරි. අපි දැන් මේ අභ්‍යාසයෙන් පස්සේ ඊළඟ අභ්‍යාසයට යමු. මතක තියාගන්න ඔයාලා මේ සමාන පද ලිව්වට පස්සේ සමාන පද ලිව්වාම නැවත පාරක් බලන්න ඕන පොතේ අකුරුත් එක්ක පොතේ වචනත් එක්ක ඒ ලියපු අකුරු ඔක්කොම ටික හරිද කියලා. ඒක තහවුරු කරගෙන තමයි ඊළඟ අභ්‍යාසයට යන්න ඕනේ. බලමු ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා. ඒ පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. පළවෙනි එක. චිත්‍ර කතා යනු කුමක්ද? පළවෙනි මොකක්ද තියෙන්නේ? චිත්‍ර කතා යනු කුමක්ද? අපි බලමු ඡේදය මොකක්ද තියෙන්නේ කියලා මේකට. හරි. මෙන්න මෙතන තියෙන උත්තරේ. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කෙරෙන කතන්දර වර්ගයකි. ප්‍රශ්නේ තියෙන්නේ චිත්‍ර කතා යනු කුමක්ද? මෙන්න මේකට උත්තරේ දෙනවා. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කෙරෙන කතන්දර වර්ගයකි. දැන් මේකෙන් ඔයාලා සම්පූර්ණ වාක්‍යෙම ලියන්නේ උත්තරයට අවශ්‍ය කොටස විතරක් තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි බලමු නැවත බලලා ප්‍රශ්නේ චිත්‍ර කතා යනු කුමක්ද? චිත්‍ර කතා කියන්නේ පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතන්දර වර්ගයකි. එහෙනම් ඔකට උත්තරේ එන්නේ මෙන්න මේ ටික විතරයි. මොකද්ද? පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කෙරෙන කතන්දර වර්ගයකි. ඔය ටික විතරක් ලියවනම් ඔය පොතේ තියෙන විදිහටම අපිට නිවැරදි පිළිතුරු විදිහට ඒක ගන්න පුළුවන්. මතක තියාගන්න උත්තරයක් ලියනකොට ඡේදයක් දිහා බලාගෙන ඒ ඡේදය සම්පූර්ණ ඔක්කොම ටික ලියන්නේ නැහැ. උත්තරේට අවශ්‍ය ටික විතරක් වෙන් කරගෙන ලියන්න ඕනේ. අපිට අභ්‍යාසයක් කරද්දීම නම් මේම දෙයක් කරන්න පුළුවන්. උත්තරේ තියෙන කොටස හොයාගෙන උත්තරේට අවශ්‍ය කොටස යටින් ඉරක් අඳින්න පුළුවන්. ඉරක් ඇඳලා ඒක දිහා බලාගෙන ලියන්න පුළුවන්. හැබැයි මේකෙදි එහෙම කරන්න බෑ. මොකද මේකදී ඔයාලා බලාගන්නේ පෙළපොත දිහා. පෙළපොතේ ඉරි අඳින්න එහෙම එපා. ඒ නිසා ඔයාලා නිවැරදි කොටස මතක තියාගෙන ඉතාමත් නිවැරදි ඒක බලාගෙන ලියන්න. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. අපි දැන් මේකේ ඉර මකනවා. හැබැයි ඔයාලා ලියන්න ඕනේ ඒක හරියට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ලොව අදත් ජනප්‍රිය චිත්‍ර කතා මොනවාද? ලොව අදත් ජනප්‍රිය චිත්‍ර කතා මොනවාද? අපි බලමු ඒකේ උත්තරය කියනවා කියලා. මෙතන ටින්ටින්ගේ වීරක්‍රියා ඇස්ටරික්ස් ආදිය ලෝකේ පුරා අදත් ජනප්‍රිය චිත්‍ර කතා වේ. අන්න මොනවද එතකොට ලෝකේ පුරා අදත් ජනප්‍රිය චිත්‍ර කතා මොනවද වෙන්නේ? ටින්ටින්ගේ වීරක්‍රියා ඇස්ටරික්ස්. මොකක්ද වෙන්නේ? ටින්ටින්ගේ වීරක්‍රියා ඇස්ටරික්ස්. ඒ උත්තර දෙක ලියවනම් හරි. හැබැයි ලියද්දී මොකද වෙන්න ඕන? මේ දෙක මැද දිනක් කමාවක්. එකමාව අනිවාර්යෙන් ලියන්න ඕනේ. අපි නැත්නම් මේව ලියන්නත් පුළුවන්. ටින්ටින්ගේ වීරක්‍රියා හා ඇස්ටරික්ස්. ඒ විදිහට ලියන්නත් පුළුවන්. නැත්නම් මේ පොතේ තියෙන විදිහටම කමාව දාලා ලියන්නත් පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ චිත්‍ර කතා දැකිය හැකි ආකාර දෙකක් ලියන්න. චිත්‍ර කතා දැකිය හැකි ආකාර දෙකක් ලියන්න. මොකක්ද තියෙන්නේ? මේකේ තියෙන පුතේ මේකේ අර ඉංග්‍රීසි කොටසක් තියෙනවා මේ පැහැදිලිව වැදින කොටසක්. ඒකේ මොකක්ද තියෙන්නේ? චිත්‍ර කතා දැකිය හැකි ආකාර දෙකක්. ඒකේ තියෙන පුළුවන් මොකද්ද? දිගු කතා හා ඊතා කුඩා කතා. මොකද උත්තරේ වෙන්නේ ඒකට? දිගු කතා හා ඊතා කුඩා කතා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා මේකේ. 4. ළමා පුවත්පත්වල චිත්‍ර කතා පළවන ආකාරයක් ලියන්න. ළමා පුවත්පත්වල චිත්‍ර කතා පළවන ආකාරයක් ලියන්න. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. මේ තියෙන්නේ ළමා පුවත්පත්වල කොටස් වශයෙන් මෙන්ම තනි කතාංග වශයෙන් චිත්‍ර කතා පළවේ. ළමා පුවත්පත්වල
කොටස් වශයෙන් මෙන්ම තනි කතාංග වශයෙන්ද චිත්‍ර කතා පළ වේ. එතකොට ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? ළමා පුවත්පත්වල චිත්‍ර කතා පළ වෙන ආකාරයක් ලියනවා. ආකාර එකයි ලියන්න ඕනේ. මේකේ තියෙන ආකාර දෙකක්. මොකද්ද? කොටස් වශයෙන් එක ආකාරයක්, තනි කතාංග වශයෙන් තවත් ආකාරයක්. එතකොට ඔයාලා දිහා බලලා මේ දෙක දිහා බලලා උත්තර දෙකක් තියෙනවා. දෙකෙන් කැමති එක උත්තරයක් ලියන්න ඕනේ. මොකද උත්තර දෙක? පළවෙනි එක කොටස් වශයෙන්, දෙවෙනි එක තනි කතාංග වශයෙන්. මෙන්න මේ දෙක. පළවෙනි එක කොටස් වශයෙන්, ඊළඟ එක තනි කතාංග වශයෙන්. ඔය දෙකෙන් කැමති එක උත්තරයක් ලියන්න. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ 5 එස්.ඒ. දිසානායක මහතා රචිත චිත්‍ර කතාවක නමක් ලියන්න. එස්.ඒ. දිසානායක මහතා රචිත චිත්‍ර කතාවක නමක්. දෙවෙනි ඡේදය බලන්න. බටකොළ ආච්චි, බූබබා ආදී චරිත අපට හඳුන්වා දුන් එස්.ඒ. දිසානායක මහතාගේ චිත්‍ර කතා. අන්න. එහෙනම් එස්.ඒ. දිසානායක මහතා රචිත චිත්‍ර කතා මොනවද? දෙකක් තියෙනවා මෙතන. එකක් බටකොළ ආච්චි, අනික මොකද්ද? බූබබා. මොකද්ද උත්තරේ? එකක් තියෙනවා බටකොළ ආච්චි, අනික තියෙනවා බූබබා. මොකද්ද මේක ලියන්න තියෙන්නේ දැන්? චිත්‍ර කතාවක නම. එහෙනම් කතා දෙකක් තියෙනවා. දෙකෙන් කතාවක කිව්වහම කීයක් ලියනවද? එකයි ලියන්න ඕනේ. අනේ අහන දෙයට විතරයි උත්තර දෙන්න ඕනේ. වැඩි වැඩ කරන්න යන්නත් එපා. හරි. ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 6 වෙනි ප්‍රශ්නේ අමුතු කතා පළ වූයේ කුමන ආකාරයේ කතා ලෙසද? අමුතු කතා පළ වූයේ කුමන ආකාරයේ කතා ලෙසද? අපි බලමු දැන් ඒක. බලන්න දෙවෙනි ඡේදයේ අවසානයේට. ඔහු විසින් නිර්මාණය කරන ලදී. අමුතු කතා පළ වූයේ තනි කතාංග වශයෙන්. අන්න එතන උත්තරේ තියෙනවා. අමුතු කතා පළ වූයේ කුමන කතා ලෙසද? මෙන්න මෙතන උත්තරේ. අමුතු කතා පළ වූයේ තනි කතාංග වශයෙන්. එහෙනම් මොකද්ද ඔයගොල්ලෝ උත්තරේ? සම්පූර්ණ වාක්‍යම ලිව්වොත් වැරදි. උත්තරේට අවශ්‍ය කොටස විතරක් ගන්න. ආයෙ පාරක් බලමු. අමුතු කතා පළ වූයේ කුමන ආකාරයේ කතා ලෙසද? මේකේ තියෙනවා අමුතු කතා පළ වූයේ තනි කතාංග වශයෙන්. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද මේකට? කුමන කතා ලෙසද? තනි කතාංග වශයෙන්. තනි කතාංග වශයෙන්. ඔන්න ඔය කොටස විතරක් ලිව්වහම පැහැදිලි. හරි. දැන් පුතේ මතක තියාගන්න අපි දැන් මේ ප්‍රශ්න 6ටම උත්තර සාකච්ඡා කරුවා. මේකෙදී හොඳට මතක තියාගන්න ඕනේ අපි ප්‍රශ්නයක් ඡේදයේ ආශ්‍රයෙන් හෝ පාඩම ආශ්‍රයෙන් දුන්නාම ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඒ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තරේ ඡේදේ තියෙනවා නැත්නම් පාඩමේ තියෙනවා. හැබැයි පාඩමේ තියෙන ඒ වාක්‍යයේ සියලු දේවල් ලියන්නේ අර අහන ප්‍රශ්නෙට ගැලපෙන සුදුසු කොටස විතරක් තෝරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ලියනකොට උත්තරයට වැඩිය ලිව්වත් වැරදි, ඊට වැඩිය අඩුවෙන් ලිව්වත් වැරදි. අවශ්‍ය දේ පමණක් හොඳට හොයලා බලලා ලියන්න අපි පුරුදු වෙන්න ඕනේ. හරි. අය පුතේ බලමු දැන් එතකොට ක්‍රියාකාරකම දෙක එතනින් ඉවරයි. අපි බලමු ක්‍රියාකාරකම තුන මොකක්ද තියෙන්නේ කියලා. ක්‍රියාකාරකම තුන තියෙන්නේ අද අපිට උක්ත රූපී වැකි. මොකක්ද තියෙනවද? උක්තය අපි යෙදුණු අතීත කාල වැකි පහක් ලියන්න. උක්තය අපි යෙදුණු අතීත කාල වැකි පහක් ලියන්න. හරි. දැන් පුතේ බලන්න මේකේ පුරුදු විදියට වෙනදා වගේ තමයි. අද තියෙන අපිට අපි. ඒ කියන්නේ උක්තය අනිවාර්යයෙන් වෙනස් වෙන්නේ නැහැ. සෑම වාක්‍යයකටම උක්තය දෙන්නේ අපි කියලා එකම තමයි. අපි. එතකොට ඊළඟ වාක්‍යෙ දෙන්නේ අපි. ඊළඟ වාක්‍ය අපි. මේක අමාරු නෑ පුතේ උක්තේ එකයි ඔක්කොගෙම. වෙනස් වෙන්නේ මොකද්ද? ආඛ්‍යාතය වෙනස් කරලා ලියන්න ඕනේ. ආඛ්‍යාතය කියලා කියන්නේ
අවසානයේ යෙදෙන ක්‍රියාපදය. දැන් මේකේ තියෙන කලිමු කියලා. ඔයාලත් ලියනකොට මේ වාක්‍ය පහක් ලියන්න තියෙනවා. පහෙන් හතරයි ලියන්න තියෙන්නේ ඔයාලට. මේ එකම ක්‍රියාපදයේ අවසාන නිමිතිට ලියන්න එපා. ක්‍රියාපද වෙනස් කරන්න. එතකොට තමයි අපිට අලුත් වචන හම්බෙලා නිර්මාණශීලී වාක්‍ය ලියන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ කලිමු කියලා තියෙනවා. දැන් මේ හැඩේ වෙන වචන මොනවද? දිව්වෙමු, ලීවෙමු, කෑවෙමු, ගියෙමු, ඇන්දෙමු. තව මොනවද ලියන්න පුළුවන්? බැලුවෙමු, නැරඹුවෙමු. අන්නේ හැඩේ වාක්‍ය ලියන්න ඕනේ. ඒතර ලියනකොට මතක තියාගන්න දැන් අපි කියන එක උක්තේ ඔක්කොගෙම එකයි අවසාන ක්‍රියාපද වෙනස් කරලා ක්‍රියාපද ටිකක් හදා ගන්න ඔයාලා. වෙනම මොලේක හදා ගන්න. අර මං කියවා වගේ ක්‍රියාපද ටිකක් ලියා ගන්න. මොකද්ද? දිව්වෙමු, පැන්නෙමු, ගැයුවෙමු, වැයුවෙමු, නැගිට්ටෙමු, අවදි වුණෙමු. ඒ වගේ ලියලා ඒකෙන් අර මැද කොටස පුරවලා වාක්‍ය හදා ගන්න. දැන් නැගිට්ටෙමු. අපි පාන්දරින්ම අවදි වුණෙමු. අපි පාසල වෙත පිය නැගුවෙමු. අපි පොත් පාඩම් කළෙමු. අපි චිත්‍රපටයක් නැරඹුවෙමු. අපි මිතුරන් සමග චාරිකාවක් ගියෙමු. අන්න ඒ වගේ වාක්‍ය අපිට දිනචරියාව අපි කලින් කතා කරුවේ ඒක ලියන්නත් පුළුවන් මේකට. අපි උදෙන්ම අවදි වුණෙමු. අපි දත් මැද මුහුණ සේදුවෙමු. අපි උදෑසන ආහාරය ගත්තෙමු. අපි දෙමව්පියන්ට වැන්දෙමු. අපි පාසල වෙත පිටත් වුණෙමු. අපි පාසල වෙත පැමිණියෙමු. අනේ වගේ අපිට දවසේ කරන වැඩ ටික මේකට කලබල ලියන්නත් පුළුවන්. හරි ඒ වගේ ලියන්න මතක තියාගන්න මේ කාරණේ අවසාන ක්‍රියාපදේ නම් එකම විදිහට ලියන්න එපා. ඒක එකින් එකට වෙනස් වෙන්න ඕන. දැන් කලිමු කියන එක මේ වාක්‍ය හතරට බෙදෙන්න බෑ. ඔයාලා අලුත්ම ක්‍රියාපද හොයලා වාක්‍ය හතර සම්පූර්ණ කරන්න. අපි බලමු දැන් ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා. මොකක්ද තියෙන්නේ මේකේ? ක්‍රියාකාරකම 4. ක්‍රියාකාරකම 4 කියවා අවබෝධ කර ගැනීම. මොකක්ද තියෙන්නේ? කියවා අවබෝධ කර ගැනීම. මොකක්ද තියෙන්නේ මේකේ? දී ඇති ඡේදය කියවා අවබෝධ කර අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මොකද්ද තියෙන්නේ මුලින්ම උපදේශය? දී ඇති ඡේදය කියවා. එහෙනම් මුලින්ම ඡේදය කියවන්න ඕනේ. අපි කියවමු ඡේදය. අප රිංගු ගඟ අද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටය මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. එය අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වැන්න. කුඩා කල මේ ගල් පර්වතය අප සිත බියෙන් තැති ගැන්වීය. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. එය රාසිගේ අව්වයයි වැඩිහිටියෝ කීහ. රාසි ඒ ගල මත්තෙහි වීවනා වේලන්නේ ඒ වෙලාවට යයි ඔව්හු අපට කියා දුන්හ. ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. වැරදිලාවත් බැලුවේ නම් අප තුල ඇති වූයේ රාසිය දුටුවා හා සමාන තැති ගැන්මකි. ගඟ අද්දර කැලේ සෝමවීර සේනානායක. හරි පුතේ. ඔන්න අපි දැන් ඡේදේ කියෙව්වා. දැන් එකපාරක් කියෙව්වාම අපිට පොඩි මතකයක් තියෙනවනේ මේකේ තියෙන විස්තර ගැන. මේ මොකක් ගැනද කියවෙන්නේ කියලා. ඒක තමයි අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. අපි දැන් මේ ඡේදය දැන් විස්තර කරමු මොනවද මේ තියෙන්නේ කියලා. අපරිංගු ගඟ අද්දර කැලේ. රිංගනවා කියලා කියන්නේ මොකද්ද පුතේ? මොකක් හරි අස්සෙන් යනවා. යටින් යනවා. ඒ වගේ දෙයකට අපි කියනවා රිංගනවා කියලා. කොහෙද මේ රිංගලා තියෙන්නේ? ගඟ අද්දර කැලේ. ගඟ අද්දර කැලේ කියන්නේ මේ ගඟ ළඟ තියෙන කැලේ. ගංගාවක් ළඟ අද්දර කියන්නේ ළඟ කියන එක. ළඟ කැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ. අන්න මේ කැලේ එක පැත්තක් ඉහළ නගිනවා. ඒ කියන්නේ කැලේ එක පැත්තක් ඉස්සෙනවා, උස් වෙනවා. මේකට උදාහරණයක් දෙන්න තියෙනවා. මොකද්ද ඒ ඉස්සෙනවා කියන එකට කොහොමද කියලා තියෙන්නේ? අහස අල්ලන්නට මෙන්.
අහස අල්ලන්න මෙන් කියලා කියන්නේ මේ කැලේ යන්නේ අහස අල්ලන්න. කැලේ එක පැත්තක් අහස දිහාට දික් වෙනවා. උස් වෙනවා. අන්න දැක්කද? උස් වෙනවා කියන එක ලස්සන එදුමකින් කියලා තියෙන විදිය. අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ කඳු ගැටයක් නිසාය. අන්න. ඒ කැලේ එක පැත්තක් උස් වෙන්නේ ඇයි? ඒ පැත්තේ කඳු ගැටයක් තියෙනවා. කඳු ගැටයක්. කඳු ගැටයක් කියන්නේ තනි කන්දක්. කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටය මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. මේ කන්ද මුදුනේ කියන්නේ කන්ද උඩ තියෙනවා මොකද්ද? දැවැන්ත කළු ගලක්. දැවැන්ත කියන්නේ විශාල කළු ගලක් තියෙනවා. එය අපේ ගම දෙස බලා සිටින අద్భుත මිනිසෙකු වෙන්න. මේ කළු ගල හරියට පේන්නේ මිනිස්සෙක් වගේ. අපිට තියෙනවද ගල් එහෙම දැකලා නේද? එක එක සත්තුන්ගේ හැඩය තියෙනවා, මිනිස්සුන්ගේ හැඩය තියෙනවා. දැන් මේ ගලත් විශාල ගලක් හරියට කවුරු වගේද? අద్భుත මිනිසෙක්. අద్భుත කියන්නේ හොයාගන්න අමාරු භයානක වගේ හැඟීමක් තියෙන වචනයක්. අద్భుත මිනිසෙක් වගේ මේ කළු ගල. කුඩා කල මේ ගල් පර්වතය අපසිත බියෙන් තැති ගැන්වීම. මෙන්න මේ ගලේ තියෙන මේ අద్భుත පෙනුම හින්දා මොකද වෙන්නේ? මේ ඡේද කියන එක්කෙනා පුංචි කාලේ මේ ගල් පර්වතය එයාලව බය කෙරුවලු. ඒ කියන්නේ ගල් පර්වතය දිහා බලනකොට එයාලා බය වෙනවලු. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුවැල්ලක් වැටේ. හැන්දෑව කියන්නේ මොකද්ද? හවස් වෙලාව. හවසට මේ ගල උඩට වැටෙනවා මලානික අවුවැල්ලක්. මලානික අවුවක් කියන්නේ මොකද? දැන් හවසට වැටෙන අවුව එච්චර සැර නැහැ. දවල්ට වැටෙන අවුව වගේ නෙවෙයි. සැර නැහැ, පොඩි කහපාට ගතියක් තියෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද මේ මලානික අවුවැල්ලක් කියලා කියන්නේ? අර එච්චර සැර නැති අවුවක් වැටෙනවලු මේ ගල උඩට. ඒ රාශිගේ අවුවයයි වැඩිහිටියෝ කීය. අන්න ඒ හැන්දෑවට ගල මුදුනට වැටෙන මලානික අවුරැල්ලට මොකද්ද කියන්නේ? රාශිගේ අවුව කියලා වැඩිහිටියෝ කියනවා. රාශිගේ අවුව කියලා. රාශි ඒ ගල මැත්තේ වීවනා වේලන්නේ ඒ වෙලාවට යයි ඔව් අපට කියා දුන්න. ඇයි ඒක රාශිගේ අවුව කියන්නේ? ඒ ගලට ඒ හවසට අවුව වැටෙන වෙලාවටලු ඒ කන්ද උඩ ඉන්න රාශියක් එළියට ඇවිල්ලා වී වනලා වේලන්නේ ඒ වෙලාවට. ඒ කියන්නේ හවස් වෙලාවට. ඒ නිසා තමයි ඒකට රාශිගේ අවුව කියලා කියන්නේ. ඒ නිසා අප කඳ මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. අන්න. ඒත් රාශි ඒ වෙලාවට වී වනන නිසා අපි කඳ දිහා බැලුවේ නැහැ. මොකද රාශි කියලා රාශිය කියන්නේ අවනුෂ්‍ය జాතියක්. යක්කු වර්ගයක්. දැක්කම බය හිතෙනවනේ. ඒ නිසා ඔය රාශි හවසට වී වනන වෙලාවට අපි කන්ද දිහා බැලුවේ නැහැ. බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ? බය හිතෙනවා. වැරදිලාවත් බැලුවේ නම් අප තුල ඇති වූයේ රාශිය දුටුවා හා සමාන තැති ගැන්මකි. වැරදිලා හරි දැක්කොත් එහෙනම් මොකද වෙන්නේ? රාශිය දැක්කේ නැතත් අපේ හිතේ බය තියෙනවනේ. ඒ බය හින්දා අපිට මොකද වෙන්නේ? රාශිය දැක්ක වගේම ඒ හැඟීමම ඇති වෙනවා. නිකන් හරි අවශ්‍යට ඒ පැත්ත බැලුවොත්. හරි. ඔන්න දැන් අපි ඡේදය දෙපාරක් කියවුවා. මුලින් එක පාරක් සාමාන්‍යයෙන් කියවා, දෙවෙනි පාර විස්තර කෙරුවා. ඔයාලා තව පාරක් මේක තනියම කියවන්න ඕනේ. මේ අභ්‍යාසය ඉවර වෙලා මේක කරන්න ඉස්සෙල්ලා. හරි. අපි දැන් බලමු මේ ඡේදයෙන් අහලා තියෙන ප්‍රශ්න වර්ගයක්. මේ විදිහට ඡේදය කියවා අවබෝධ කර අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අද ඡේදය ගැන පොඩි අවබෝධයක් තියෙනවා. අපි ප්‍රශ්න ටික බලමු. පළවෙනි ප්‍රශ්නය. ගඟ අතර කැලේ එක් පැත්තක් කුස් වී ඇත්තේ කුමක් නිසාද? හරි. කොයිද ඒකට උත්තරේ තියෙන්නේ? මේ තියෙන්නේ. ගඟ අතර කැලේ එක පැත්තක් අහස අල්ලරන මේ ඉහළ නගින්නේ කඳු ගැටයක් නිසාය. අන්න මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ගඟ අතර කැලේ එක පැත්තක් කුස් වී ඇත්තේ කුමක් නිසාද? එන කුස් වෙලා කියලා කියන්නේ රහස අල්ලන්න වගේ ඉහළ නගිනවා. එහෙනම් මේ ඉහළ නගින්නේ මොකක් නිසාද? කඳු ගැටයක් නිසා. එහෙනම් මොකද්ද මේකට උත්තරේ වෙන්නේ? එක පැත්තක් කුස් වී ඇත්තේ කුමක් නිසාද? කෙලිම උත්තරේ දෙන්න මොකද්ද මේ තියෙන්නේ? කඳු ගැටයක් නිසා. හැබැයි දැන් ඔයාලා පුතේ මේක ඉරක් ගහගන්න පුළුවන්. දැන් මේ ඡේදයේ ප්‍රශ්න පත්‍රයෙන් තියෙන්නේ. නිවැරදි උත්තරේ හොයාගත්තාම ඒ උත්තරේට අවශ්‍ය කොටස යටින් විතරක් ඉරක් ගහ ගන්න ඕනේ. එතකොට අපිට ලියනකොට වරදින්නේ නැහැ. වැඩියෙන් ලියෙන්නේ නැහැ. අඩුවෙන් ලියෙන්නේ නැහැ. දැන් මම ඉරක් ගහුවා මෙතන. මේ තියෙන උත්තරේ. හරි. එතකොට උත්තරේ මොකද්ද වෙන්නේ? කුස් වී ඇත්තේ කුමක් නිසාද? කඳු ගැටයක් නිසා. ය අවශ්‍යත් නැහැ. එහෙනම් මොන අපි උත්තරයට ඉරක් ගැව්වා. දැන් මේක බලාගෙන මේ විදියට මොකද කරන්න ඕනේ? තිත්තිරි මත ලියන්න ඕනේ. රයිට්. අපි දැන් බලමු
දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු මෙන් පෙනෙන්නේ කුමක්ද? ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු මෙන් පෙනෙන්නේ කුමක්ද? දැන් ඔය අద్භූත කියන වචනේ තියෙන දේ මතක තියෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මුළු ඡේදය ආය පාරක් කියවන්න වෙනවා. මේ තියෙන්නේ අద్භූත කියලා වචනේ. එහෙනම් ඒ වාක්‍ය කියවන්න දැන්. ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු මෙන් පෙනෙන්නේ කුමක්ද? මෙන්න තියෙනවා. එය අපේ ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු වෙන්න. එහෙනම් එතකොට මෙතන අద్භූත මිනිසෙක් වගේ පේන්නේ මොකද්ද? එය. හැබැයි එය කියලා ලිව්වොත් වැරදි. මේ එය කියලා කියන්නේ මොකද්ද? මේ මෙතන තියෙනවා. ඒ කඳු ගැටය මුදුනේ දෙවන්ත කළු ගලක් ඇත. එය. එහෙනම් මේ එය කියලා කියන්නේ මොකද්ද? කඳු ගැටය මුදුනේ දෙවන්ත කළු ගල. එහෙනම් මේ අద్භූත මිනිසෙක් වගේ පේන්නේ මොකද්ද? කඳු ගැටය මුදුනේ දෙවන්ත කළු ගල. මොනවා අපි ඒකට උත්තරේ හොයාගත්තා. හැබැයි අපි අර අద్භූත කියන වචනේ තිබිච්ච වාක්‍ය නෙමෙයි තියෙන්නේ ඊට කලින් වාක්‍ය. ඒතර අපි හොයාගන්න ඕනේ පුළුවන් වෙනුනේ ඒක. එහෙනම් ආයෙ පාර ප්‍රශ්නේ කියවමු. ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු මෙන් පෙනෙන්නේ කුමක්ද? කඳු ගැටයේ මුදුනේ දෙවන්ත කළු ගලක් කියලා ලිව්වොත් වැරදි. කඳු ගැටයේ මුදුනේ දෙවන්ත කළු ගල. හරි. අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. රාශිගේ අවුව වැටෙන්නේ කුමන වෙලාවටද? දැන් උන් අපිට මතක තියෙන්න ඕනේ රාශිගේ අවුව කියන වචනේ කොහෙද තිබ්බේ කියලා. මේ තියෙන්නේ හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. ඒ රාශිගේ අවුවයයි වැඩිහිටියෝ කීහ. මොකද ප්‍රශ්නේ කිව්වේ? රාශිගේ අවුව වැටෙන්නේ කුමන වෙලාවටද? අන්න මෙතේ ඒ රාශිගේ අවුවයයි. එහෙනම් මේ රාශිගේ අවුව කියන්නේ අර ගල උඩට වැටෙන මලානික අවුරැල්ලනේ. එහෙනම් අන්න ඒ අවුරැල්ල වැටෙන්නේ මොන වෙලාවටද? මේ තියෙන්නේ හැන්දෑවට. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. එහෙනම් රාශිගේ අවුව කියලා කියන්නේ අර ගල මුදුනට වෙන මලානික අවුවට ඒක වැටෙන්නේ මොන වෙලාවටද? හැන්දෑවට. එහෙනම් මොකද්ද මේකට උත්තරේ වෙන්නේ? හැන්දෑවට. තනි වචනයයි දෙන්නේ. හැන්දෑවට. හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොවුන් ගල මුදුන දෙස නොබැලුවේ ඇයි? ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. ඇයි බැලුවේ නැත්තේ මෙයාලා? රාශි ඒ ගල මැත්තේ වීවනා වේලන්නේ ඒ වෙලාවට යයි ඔව් අපට කියා දුන්නා. අන්න රාශි හවසට වීවන්ලා වේලනවා. ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. ඇයි බැලුවේ නැත්තේ? රාශි දකි කියලා බය හිතෙන හින්දා. රාශි දැක්කොත් බය හිතෙනවනේ. එහෙනම් මේකට උත්තරේ ඡේද නෑ. හැබැයි ඡේදෙන් අපි විස්තර හොයාගෙන උත්තරේ හදා ගන්න ඕනේ. ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ. ඇයි බැලුවේ නැත්තේ? බලන්න නොබලන හේතුව රාශි දකීවියයි කියා. රාශි දකීවියයි කියා. එතකොට ඒ උත්තරේ ඔයාලා හදා ගන්න ඕනේ. ඡේද නෑ. ඡේද දින විස්තරය කියවලා ඒ උත්තරය හදලා ලියන්න ඕනේ. අපි බලමු අවසාන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඡේදයේ දැක්කෙන උපමාව උපුටා ලියන්න. අන්න ඡේදයේ උපමාවක් තියනවලු. මොකක්ද ඒ තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. ඒ කඳු ගැටය මුදුනේ දෙවන්ත කළු ගලක් ඇත. අන්න කඳුම ගැටේ මුදුනේ දෙවන්ත කළු ගලක් තියෙනවා. ඒක ඒ දෙවන්ත කළු ගල සමාන කරලා තියෙන්නේ මොකයිද? එය අපේ ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු වෙන්න. අන්න කඳු ගැටේ මුදුනේ තියෙන දෙවන්ත කළු ගල. ඒක සමාන කරලා තියෙනවා අපේ ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු වෙන්න. පැහැදිලිද? එහෙනම් පුතේ මේක උපමාව කියලා කියන්නේ මේක හැබෑවටම දකින්න තියෙන දේ මොකද්ද? කඳු ගැටේ මුදුනේ දෙවන්ත කළු ගල. මේක හැබෑවටම දකින්න තියෙන්නේ කඳු ගැටේ මුදුනේ දෙවන්ත කළු ගල. ඒක සමාන කරලා තියනවා මොකේද? ඒ සමාන කරපු දේ තියෙන්නේ පේන්නේ නෙමෙයි. ඒක අපේ හිතේ තියෙන දෙයක්. එහෙනම් මේ හැබෑවටම පේන්න තියෙන කළු ගල සමාන කරලා තියෙනවා අපේ ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකුට. අන්න අපි හිතින් සමාන කරන දේ තමයි උපමාව කියලා කියන්නේ. එහෙනම් මේ හැබෑවටම දකින්න තියෙන දෙවන්ත කළු ගල සමාන කරලා තියෙනවා
අපේ ගම දෙස බලා සිටින අద్భుත මිනිසෙකු වෙන්න. එන උපමාව පැහැදිලිනේ. මොකයිද සමාන කරලා තියෙන්නේ? අපේ ගම දෙස බලා සිටින අద్భుත මිනිසෙකු වෙන්න. අන්න ඒක තමයි ලියන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ලියන්න අවශ්‍ය ටික යටි ඉරක් ගහගමු. මේක උපමාව. මොකද්ද උපමාව? එය අපේ ගම දෙස බලා සිටින අద్భుත මිනිසෙකු වෙන්න. ඔන්න ඔය ටික තමයි ලියන්න ඕනේ. හැබැයි මතක තියාගන්න තව දෙයක් කියලා තියෙනවා. උපමාව උපුටා ලියන්න. උපුටා දැන් මේක ලියන්න පුළුවන් අපිට තිත්තිරේ. හැබැයි මතක තියාගන්න උපුටා ලිවීමකදී අනිවාර්යෙන්ම මොකක්ද දාන්න ඕන විරාම ලකුණ? යුගල උඩුකමා දාන්න ඕන. යුගල උඩුකමා. එහෙනම් අපි ලියනවා උත්තරය එය අපේ ගම දිස බලා සිටින අద్భుත මිනිසෙකු වෙන්න උපමාව ලිව්වා. ඒක උපුටා ලියන්න කියලා තියෙන නිසා ඒකට අනිවාර්යෙන්ම මොකක්ද දාන්න ඕනේ? යුගල උඩුකමා දාන්න ඕනේ. ඒක තිබ්බේ නැත්තම් පිළිතුර වැරදි. හරි. දැන් අපි ප්‍රශ්න පහට මේකේ උත්තර ලිව්වා. දැන් ඔයාලා මේක නැවත පාරක් බලන්න ඕනේ ලියපු උත්තර ටික ඔක්කොම හරිද කියලා. අර විශේෂයෙන්ම අර විරාම ලකුණු එහෙම හරිද කියලා. දැන් බලමු දැන් ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. ක්‍රියාකාරකම 5 පද විරුද්ධ පද ලියන්න. දැන් පුතේ මේ පද ටික ඔයාලට හම්බෙන්නේ ඔයාලා 3 පන්තියේ 4 පන්ති 2 3 4 පන්ති වලදී තමයි 4 පන්ති වලදී 1 2 3 පන්ති වලදී හම්බෙච්ච පද මේ තියෙන්නේ. මේකේ පද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15ක් තියෙනවා. මේ පද 15 ඔයාලට හම්බෙන්නේ එකේ පන්තියෙන් 5යි, දෙකේ පන්තියේදී 5යි, තුනේ පන්තියේදී 5යි. මේ 15 හැදෙන. ඒතකොට ඔයාලා මේ ඔක්කොම පද මීට කලින් ලියලා තියෙනවා. ඒ නිසා මේක අමාරු වෙන්න බෑ. අපි නිකන් කියව බලන්න මතක් වෙන්න විතරක්. නමුත් ඔයාලා මේක ලියන්න මතක් කරලා විරුද්ධ පදේ තියෙන්නේ උඩ යට. ලොකු පොඩි කියලා ලිව්වත් හරි නැත්නම් කුඩා. මහතයි කෙට්ටුයි. උස මිටි. කැමති අකමැති. යනවා එනවා. ඉදිරිපස පිටුපස කියලා ලිව්වත් හරි පසුපස කියලා ලිව්වත් හරි. පිපෙනවා පරවෙනවා. පිරිසිදු අපිරිසිදු. ඉහළ පහළ. කීකරුයි අකීකරුයි. ප්‍රශ්න පිළිතුරු. ගැළපෙන නොගැළපෙන. සෙමෙන් වේගයෙන්. පුරුදු නුපුරුදු. මෙන්න මේ විදිහට පුතේ විරුද්ධ පද ඔයාලා ලියන්න පුළුවන්. අපි දැන් මේ ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම ටික දැන් සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් පුතේ ඔයාලා මේක නැවත පාරක් හොඳට බලන්න තමයි ලියපු උත්තර හරිද කියලා. මෙන්න මේකක් කියන්න ඕන ඔයාලට. දැන් අපි සති 3ක් මේ වගේ ප්‍රශ්න පත්‍ර කිරුවා. හැබැයි ගොඩක් කට්ටිය ඊටාම නොසලකලින් තමයි උත්තර ලියන්නේ. සමහර අයගේ ලියපු අකුරු කියව ගන්න බෑ. සමහර අයගේ ප්‍රශ්න පත්‍ර ලියලා නම් ඊටාම අපිරිසිදුයි. එහෙම බෑ. ප්‍රශ්න පත්‍රය ලියලා ඉවරුනහම ඒකේ පිරිසිදුතාවයටත් අමතර ලකුණක් විභාගවලදී හම්බ වෙනවා. ඒ නිසා ප්‍රශ්න පත්‍රයේ ඊටාම පිරිසිදුව වැඩ කරන්න අකුරු නිවැරදිව ලියන්න ලියපු අකුරු අනිවාර්යයෙන්ම ආයෙ පාරක් කියවලා බලලා සියලුම ප්‍රශ්න වල උත්තර ලියන්න ඕනේ. එකක්වත් මගහරින්න බෑ. සියලුම ප්‍රශ්න වල උත්තර ලියලා මේ සතියේ සෙනසුරාදා වෙද්දී මට මේ ප්‍රශ්න පත්‍රය ලැබෙන්න සලස්වන්න ඕනේ. මට ඒක බලලා නිවැරදි කිරීම කරන්න. කරලා මම නැවත ඒක ඔයාලට බාර දෙනවා. හරි පුතේ එහෙනම් අපි අද 4 වෙනි සතියේ සිංහල ප්‍රශ්න පත්‍රය මෙතනින් ඉවර කරමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.